Okay, children, ready to continue the discussion? Right. Once again, paying attention to the chart. Chart එකට නැවතත් අවධානය යොමු කරමු. මේ chart එක හැමෝම ගාව දැන් ඇති. මේක draw කරගත්තේ නැති වුණත් මේකේ ඔයගොල්ලෝ ගාව තියෙනවා වෙන්න ඇති කියලා හිතනවා screenshot එක. මේ has have ක්‍රියාපදවල තේරුම මට පොඩ්ඩක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට. has have කියන්නේ මොකක්ද? ඔයගොල්ලන්ටත් පුළුවන් දැන් ඒ තේරුම මට කියන්න. හැබැයි මේක අපි සටහන් කරගන්න ඕනේ. මොකද note එක නැවත අපි බලන නිසා. has have කියන්නේ සිටිනවා තියෙනවා කියන අදහස. අයිතියක් සම්බන්ධයෙන් සිටිනවා තියෙනවා කියන අදහස. ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න. has have කෙනෙක් ගැන කිව්වොත් සිටිනවා, දෙයක් ගැන කිව්වොත් තියෙනවා කියන අදහස. ලියන්න අවශ්‍යද? YouTube channel එකෙන් බලලා ලියා ගන්න පුළුවන් නේද? හොඳයි, පුළුවන්. එහෙම ලියා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ YouTube වීඩියෝ එක හැමෝම බලන්න. මොකද පොතක් බලනවට වඩා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කර නැවත නැවත බලන්න පුළුවන් නම් ඉතා වටිනවා. ලයික් දාන්න අවශ්‍ය නැහැ, කමෙන්ට් දාන්න අවශ්‍යත් නැහැ. මේ YouTube channel එක ආරම්භ කරලා තියෙන්නේ පාසල් සිසුන් වෙන ඔයගොල්ලෝ වෙනුවෙන්ම. මොකද හේතුව ඔයාලා මේකට නැවත නැවත සවන් දීලා you can learn and relearn. ඔයාලට පුළුවන් ඉගෙන ගන්න වගේම නැවත ඉගෙන ගන්න. ඒ වෙනුවෙන් තමයි මේ channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම data විශාල ප්‍රමාණයක් වැය කරනවා මේ videos upload කරන්න. ගොඩක් classes වල ඒ අවස්ථාව ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව මම ලබා දීලා තියෙන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන්ම. හැමෝම බලන්න මේ videos. නොබල ඉන්න එපා. හැමෝම බලන්න මේ videos. night time data භාවිතා කරලා හරි කමක් නැහැ බලන්න. has have කියන්නේ සිටිනවා තියෙනවා කියන අදහස. අපිට කෙනෙක් ඉන්නවා නම් කියන්නේ අපි සිටිනවා කියලානේ. දෙයක් තියෙනවා නම් අපි කියන්නේ තියෙනවා කියලානේ. ඔව්. හැබැයි අපි අයිතියක් ගැනයි කතා කරන්නේ. had කියන්නේ මොකක්ද? සිටියා තිබුණා කියන අදහස. අතීතයේදී අපිට කෙනෙක් සිටියා දෙයක් තිබුණා. කෙනෙක් සිටියා දෙයක් තිබුණා කියන අදහස. හැබැයි අයිතියක් ගැනයි කතා කරන්නේ, අමතක කරන්න එපා. right. will have සිටීවි තියේවි කියන අදහස ගන්න පුළුවන්. සිටීවි තිබේවි කියන අදහස ගන්න පුළුවන්. will have කියන අදහස තුලින්. next one, must have and should have. සිටිය යුතුයි තිබිය යුතුයි කියන අදහස. සිටිය යුතුයි තිබිය යුතුයි කියන අදහස. කෙනෙක් නම් සිටිය යුතුයි කියනවා, දෙයක් නම් තිබිය යුතුයි කියලා කියනවා. must have, should have කියන අදහස. next one, may have. සිටිනවා වෙන්න ඇති, තියෙනවා ඇති, සිටිනවා ඇති කියන අදහස. සිටිනවා ඇති, තියෙනවා ඇති කියන අදහස. ඔයාලට පුළුවන් නම් කටුවට ලියා ගන්න මේ chart එක. ඉතා වටිනවා. මේ පැහැදිලි කිරීම තමා වැදගත්ම කොටස පාඩමක. right. okay children, all right. Now that you have some idea about these things, I'd like to discuss some activity based on this lesson. දැන් මේ පාඩම ආශ්‍රයෙන් මම පොඩි activity එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේම right. You have to write these sentences with me. මා සමග මේ වාක්‍ය ටික හැමෝම ලියා ගන්න ඕනේ. right. ඔයා පාවිච්චි කරන්න ඕනේ අදහසක් සම්බන්ධ be verb එකද නැත්නම් අයිතියක් සම්බන්ධ have verb එකද කියලා මම ක්‍රියාපද දෙක දෙනවා. ඔයා මට වාක්‍ය කියන්න ඕනේ හරි උත්තරේ. right. okay.
Yes, Chatura. You can take a screenshot later. Screenshot එකක් පස්සේ ගහ ගන්න පුළුවන්. මම මේකට අවස්ථාව දෙනවා හැමෝටම. Okay, children. Now take a look at the first sentence. I'll read it for you. You have to tell me the answer. You are not going to put the answer in the chat box. You have to present it orally. ඔයා එක වචනයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒක chat box එකට දාන්න එපා උත්තරේ. He must be, must have in this garment factory. Must be. You have to read Must be. In this He must be garment factory. very good. Yes, you have passed at the first step. Very good. He must be in this garment factory. බොහොම හොඳයි. හැමෝම පළමු අදියර සමත් වෙනවා. Yes. Right. Okay. All right. You can do anything as you prefer with this. Okay. He must be in this garment factory. මොකද්ද මේ අදහසේ තේරුම? He must be in this garment factory. ඔහු මේ garment factory එකේ සිටිය යුතුයි. Very good. ඔහු මේ garment factory එක තුල සිටිය යුතුයි. ඔහු මේ garment factory එකේ සිටිය යුතුයි කියන අදහස. එහෙනම් ඔහු ගැන අයිතියක් කියවෙන්නේ නැහැ. ඔහුට තියෙන අයිතියක් කියවෙන්නේ නැහැ. තැනක් ගැන විතරයි කියවෙන්නේ. Right, next sentence. Let's start. Okay, read now all of you. They will be or will have a strict manager. Will be. You have They to will be a strict manager. මුළු වාක්‍යෙම කියන්න ඕනේ. They will be a strict manager. They will be a strict manager. Your sentence, they will be a strict manager. You have to think again. They කියන්නේ own කියන අදහස. A strict manager, strict කියන්නේ සරපරුෂ කියන අදහස. දැඩි නීති දාන. A strict manager කියන්නේ කාටද? සර manager කෙනෙක්. They will have or they will be a strict manager. They will have a strict manager. Why do you think they will have? strict manager. Why do we think they will have කියලා කියන්නේ? අයිතියක් ගැන කියන්න ඕනේ. Yes. CTV. Very good. They will have own CTV කියලා නෙමෙයි කියන්නේ ownට CTV. They will have a strict manager. ownට ඉඳීවි බොහොම සර manager කෙනෙක්. They will have a strict manager. බලන්න මේ අදහස අපි පටල ගත්තා. They will have a strict manager. Right, next one. Okay, children. Now read the sentence. Shirani was. Shirani. Yes. Shirani was or had behind that conspiracy. Shirani had behind that conspiracy. Yes, Chamika's answer is that. Yes, you can
Read again and try. Was. Shirani was behind that conspiracy. Conspiracy. What do you mean by the word conspiracy? Conspiracy means kumantranaya. That conspiracy. A kumantranaya. Behind that conspiracy. A kumantranaya pitupasa. Yes? Now tell me the answer. Yes. Yes, what is the Was. answer? Was. Shirani was behind that conspiracy. Shirani ඒ කුමන්ත්‍රණය පිටුපස හිටියා කියන අදහසයි කියවෙන්නේ. එහෙනම් කෙනෙක් හිටපු තැනක් ගැන කියවෙන්නේ මේ කුමන්ත්‍රණය පිටුපස. ඒ ස්ථානයක්ම වෙන්න ඕනේ නැහැ. Right? Shirani was behind that conspiracy. හොඳට තේරුම් ගන්න මේ වාක්‍ය රටාවන් භාෂාවක් සමග අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේකට. භාෂාවක් සමග අපි හැසිරෙනවා කියලා කියන්නේ මෙවැනි දේවල් වලට. Shirani was behind that conspiracy. Shirani තමයි ඒ කුමන්ත්‍රණය පිටුපස හිටියේ කියන අදහසයි කියවෙන්නේ. Right. අපි ස්ථානයක් කිව්වොත් ගහක් පිටිපස්සේ බිත්තියක් පිටිපස්සේ කියලා හිතන්න එපා. Right. Okay. Next one. Okay. We were or we had some trustworthy servants. We had. We had You have to read the whole sentence. මම කිව්වා මුළු වාක්‍යෙම කියවන්න ඕනේ කියලා. Yes. We had some trustworthy servants. Yes, that's an answer. We had some trustworthy servants. What do you mean by trustworthy servants? Servants වැඩකරුවෝ. Trustworthy කියන්නේ trust කියන්නේ විශ්වාස කරනවාට. විශ්වාසවන්ත වැඩකරුවන් කීප දෙනෙක්. We answer. Yes, we had some trustworthy servants. We had some trustworthy servants. අපිට හිටියා විශ්වාසවන්ත සේවකයෝ කීප දෙනෙක්. We had some trustworthy servants. Okay, children, read the sentence now. අපි මේ වාක්‍ය ඔක්කොමලා කියවමු එකතු වෙලා. Those thieves may be or may have in this jungle. Tell me the answer. Those thieves may be in this jungle. Yes, there's an answer. Yes, the others, what do you say? අනිත් අය මොකද කියන්නේ? those thieves may be in this jungle. Yes. What you guess is correct. Very good. Those thieves කියන්නේ thief කියනවා හොරාට. That thief කිව්වොත් ඒ හොරා. Those thieves කිව්වොත් ඒ හොරු. Maybe in this jungle. Those thieves may be in this jungle. නේද? ඒ හොරු මේ කැලෑවේ ඇති. මේ කැලෑවේ ඉන්නවා ඇති කියන අදහස. Those thieves may be in this jungle. Yes.
Okay, children, read this sentence now, all of you. She is or has a teacher in this school. She is a teacher in this school. She is a teacher. Ah, yes, that's the most of your answer. Is she is a teacher in this school. She is a teacher. I ගුරුවරියක්. She is a teacher in this school. I may පාසලේ ගුරුවරියක්. If you say she has a teacher in this school, අයට ගුරුවරියක් ඉන්නවා මේ පාසලේ. Both answers are correct, but two-way meaning. හැබැයි අදහස් දෙක දෙකක්. අයට මේ ඉස්කෝලේ ගුරුවරයෙක් ඉන්නවා. She has a teacher in this school. Is that wrong? ඒක වැරදිද? Is that wrong? Correct or wrong? Right. This is a language. We have to say this is a language. That is the answer. This is a language. That is the answer. මේක භාෂාවක් ඒකයි උත්තරේ. Right? ඒ නිසා පිළිතුරු සමහර ඒවා තර්කානුකූල වෙන්න පුළුවන්. Right. She is a teacher in this school. අය මේ පාසලේ ගුරුවරියක්. බලන්න අය ගැන අදහසක් කිව්වේ. She has a teacher in this school. අයට ටීචර් කෙනෙක් ඉන්නවා මේ ස්කූල් එකේ. කියන අදහස ගන්නත් පුළුවන්. Right. අලුත් ඉස්කෝලේකට ගියා අඳුරන්න නැති වෙන කවුරුත් නැහැ. අඳුරන වෙන කවුරුත් නැහැ. හැබැයි එක ටීචර් කෙනෙක් ඉන්නවා අඳුරන. එතකොට ඔයාලට මොකද්ද කියන්නේ ඔයා? She has a teacher in this school. ඔයා ගෙදර කට්ටිය ඔයාලට කියයි she has a teacher in this school. එයාට මේ ස්කූල් එකේ ටීචර් කෙනෙක් ඉන්නවා. දන්න අඳුරන ටීචර් කෙනෙක් ඉන්නවා. කියන අදහස ගන්නත් පුළුවන් මේක. ඒ ඔයා අදහස් කරන අදහස අනුව තමයි ඔයා ක්‍රියාපදේ යොදන්න ඕනේ. Right, next one. Okay, let's all read this sentence. හැමෝම මේ වාක්‍ය කියවමු. There will be or will have a cricket match in this playground tomorrow. Tell me the answer, please. There will be a cricket match in this playground tomorrow. Yes, any other answers? Very good. Any other answers, please? There will be a cricket match or there will have a cricket match in this playground tomorrow. We are talking about a cricket match. A cricket match. අපි කතා කරන්නේ මේ වාක්‍යය තුල අවධානය දෙන්න ප්‍රධාන දේ තමයි a cricket match. Cricket match එකක්. A cricket match. What do you see? The others, please try for the answer. අනිත් අය උත්සාහ කරන්න උත්තරේට. There will be a There cricket match will have tomorrow. There will have a cricket match in this playground tomorrow. Yes, we have Yeah, to. we'll have a cricket match in this playground. Okay. A cricket match. Cricket match එකක්. In this playground, මේ playground එකේ හෙට තියේවි කියන අදහසයි කියන්නේ. Are we talking about any ownership? අපි අයිතියක් ගැනද කතා කරන්නේ අදහසක්ද? Yes. අපි කතා කරන්නේ අදහසක් ගැන. Answer will be. There සමග කවදාවත් අපි have verbs යොදන්නේ නැහැ. Be verbs තමයි යොදන්නේ. There is, there was, there will be, there must be, there should be, there may be, there must be, like that. Yes. There will be a cricket match. Cricket match එකක් තියේවි.
කියන අදහස. දෙයා භාවිතය අපි මුල් පාඩම් වල කතා කරලා තියෙනවා. a cricket match කිව්වොත් එහෙම අපි දන්න දෙයක් නෙවෙයි. කලින් දැනගෙන හිටපු දෙයක් නෙවෙයි. ඒකයි there will be a cricket match in this playground tomorrow. හෙට මේ පිට්ටනියේ cricket match එකක් තියේවි කියන අදහස. yes okay. Okay, children, read this sentence now. You have to select between should be and should have. You should be or should have the membership in this library. You should be the membership in this library. This library. Please tell again. මට නැවතත් එක කියන්න. You should be the membership in this library. You should have the membership in this library. Okay, I'll show you another answer to understand this better. Then, what do you think of the next sentence? You should be or you should have a member in this library. You should be a member of in this library. Yes, we have to select between these two verbs, right? So this is how you have to deal with the verb forms on the paper too. Paper එකෙත් verb forms තෝරගන්න වෙන්නේ මේ විදිහට. ක්‍රියාපද ස්වරූපය. ඔයාලට හිතා ගන්න වෙන්නේ මෙන්න මේ විදිහට. Okay, sentence 8 please again. 8 වෙනි වාක්‍ය කියන්න බලන්න. උත්තරේ සමග නැවත. You should have the membership in the library. In this library. The membership සමාජිකත්වය. The membership in this library. මේ පුස්තකාලයේ සමාජිකත්වය. Yes, you should have. ඔබට තිබිය යුතුයි. අන්න අයිතියක්. You should have. ඔබට ඒ අයිතිය තිබිය යුතුයි. අන්න you should have the membership in this library. ඔයාට මේ library එකේ membership එක තිබිය යුතුයි. නැත්නම් ඔයාට පොත් ගෙනියන්න දෙන්න බෑ. You should have the membership in this library. එහෙනම් පළවෙනි එක should have නම් දෙවෙනි එක should be වෙන්න ඇති නේද? කියලා ඔයාලා හිතනවා. කියන බලන්න. You should be or should have a member in this library. හොඳට හිතලා බලලා කියන්න. Think twice and before you tell the answer. දෙපාරක් හිතලා කියන්න බලන්න උත්තරේ. You should be a member in this library. You should be a member in this library. Is that the final answer? You should be a member in this library. Yes, very good. You must be sure of your answer. Answer එක හොඳටම sure වෙන්න ඕනේ ඔයාට. Yes. You should be a member in this library. ඔයා විය යුතුයි member කෙනෙක් මේ library එකේ. ඔයා මේ library එකේ සමාජිකයෙක් විය යුතුයි. එහෙනම් ඔයාට තියෙන අයිතියක් නෙමෙයි මේ කියන්නේ. ඔයා ගැන අදහසක්. right? විය යුතුයි. වෙන දේවල් ගැන කතා කරන්නේ අපි be verbs වලින්. මෙතන අයිතියක් ගැන කියවෙන්නේ. You should be a member in this library. ඔබ පළමුවෙන්ම මේ library එකේ member කෙනෙක් විය යුතුයි. You should be a member in this library. ඉතාමත්ම සැලකිල්ලෙන් යුතුව මේ
වාක්‍ය රටාවන් දිහා බැලුවොත් ඔයාට මේ ක්‍රියාපද ටික තෝරගන්න ඉතා ලේසි. බොහෝ දෙනෙක් be verbs සමග have verbs පටල ගන්නවා. be verbs වලින් අයිතියක් ගැන අදහසක් ගැන කියවෙන්නේ. අදහසක් කෙනෙක් කවුද එයා ඉන්න තැන. ඉන්න තැන, හිටපු තැන, සිටීවි කියන තැන, සිටිය යුතු තැන, ඉන්න ඇති කියලා හිතන තැන. ඔව් අදහසක්. have verbs වලින් කියවෙන්නේ අයිතියක් කෙනෙකුට සිටින, තියෙන, සිටිය, තිබුණ, සිටීවි, තියේවි කියලා කියන්න පුළුවන්. සිටිය යුතු, තිබිය යුතු දේවල් ගැනයි කතා කරන්නේ. ඊටාම හොඳින් තේරුම් ගන්න කවදාවත් මේ පාඩම ඔයාලට ඉස්කෝලේ කරන්න නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. හැබැයි පේපර් වල මේ පාඩම නැතුව අපිට කවදාවත් ඉදිරියට යන්න බෑ කියන අදහසත් කියන්න ඕනේ. right. My next example. මගේ ඊළඟ example එක. right. මේක ටිකක් සංවේදී උදාහරණයක්. හොඳයි. ඒත් මට මේක කරන්න වෙනවා. මොකද මේ පාඩම උගන්වන්න ඕනේ හින්දා. දැන් කවුරුත් මට මේක සංවේදී වෙන අය බයින්න එපා. sorry. Yes. What do you say? I was a father. I had a father. I was a father. I had a father. Was. I was a father. I was a father. Was. I had a father. Yes. What shall I say? දැන් මම මොකද්ද කියන්න ඕනේ? Was හරිද had හරිද? මටත් මේක ප්‍රශ්නයක්. I had a father. I was a father. I had a father. I was a father. Una. I had a father. මට තාත්තා කෙනෙක් Right. I was a father. I had a father. Right. Right. ඔයාලට මතක ඇති පාස්කු ප්‍රහාරය මතක් කරන්න හොඳ නෑ, කැමති නෑ. හැබැයි මතක් කරනවා හේතුව තමා ශ්‍රී ලංකාවට ආදරේ විදේශ ජාතිකයෙක් ආවා. එයාගේ පවුලේ අයත් එක්ක මුළු පවුලේම ආයෙ නැතුව තමයි ආපහු තමන්ගේ ඩෙන්මාර්කේ කියන තමන්ගේ රටට ගියේ. එයා මේ වාක්‍යය කියන්නේ කොහොමද? I was a father. I had a father කියලා. I was a father. I was the father. එයාගේ දරුවෝ ටික ඔක්කොම නැති වුණානේ. I was a father. එයා කියනවා මම තාත්තා කෙනෙක් වෙලා හිටියා කියලා. ඒක උනේ අතීතයේදී. එයාගේ දරුවෝ දැන් නැහැ. එහෙනම් එයා තාත්තා කෙනෙක් නෙවෙයිනේ. I was a father. සංවේදී කතාවක් කිව්වේ ඒකයි. සංවේදී කතා මේ තුල තියෙන මේ ග්‍රැමර් ASCII. ඊළඟ වාක්‍ය. I මොකද්ද? had a father. මගේ පන්තියක ළමයෙක් මගෙන් අහුව ප්‍රශ්නයක්. ඒ ළමයාගේ තාත්තා නැහැ. මේ has have පාඩම කරද්දි තමා එයා මේ ප්‍රශ්නේ අහුවේ. සර් මං කියන්න ඕනේ I had a father කියලා නේද කියලා ඒ ළමයා අහුවා. මට තාත්තා කෙනෙක් හිටියා කියලා නේද මම කියන්න ඕනේ. ඔව්. ඒ ළමයා කියන්න ඕනේ කොහොමද? ඒ ළමයා මේ වාක්‍යය කියන්නේ කොහොමද? I had a father. I had a father. දැන් මට කියන්න ඔයගොල්ලෝ මම මොන වචනයටද ඉරි ගහන්න ඕනේ? Now which word should I underline? Was the had? වචන දෙකට. Oh, yes, good. Thank you very much. I will underline both the verbs. දෙකම underline කරන්න. දෙකම හරි. අවස්ථා දෙකකදී දෙකම හරි නිසා.
I was a father, I had a father. ඉතින් එදා අර ඒ ළමයා මුළු පන්තියටම had කියන පාඩම ඉගෙනුවා. එයාට තාත්තා කෙනෙක් හිටපු නැති නිසා. මුළු පන්තියම had කියන එක තේරුම් ගත්තා. Yes. I had a father. I had a father. I was a father. තාත්තා කෙනෙක් වෙලා හිටියා කියලා කෙනෙක් කියන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් I had a father කියලා. Right. අදහස අනුව ව්‍යාකරණය වෙනස් වෙනවා. මේ තමයි ව්‍යාකරණයේ තියෙන සංවේදී පැති. Right. So these are some sensitive aspects in English grammar. ඉංග්‍රීසි භාෂාවේ සංවේදී පැතිකඩ තමයි මම මේ පෙන්වන්නේ. කවදාවත් අපිට පෙන්වන්නේ නැති. Right. Yes, it's a true story. ඇත්ත කතාවක්. Oh. I had a father, I was a father. Right. I hope that these sentences and with the help of these sentences, this activity, I have made these structures clear to you again. මම හිතනවා මේ වාක්‍ය 10 භාවිතයෙන් නැවතත් මේ පාඩම ඔයගොල්ලන්ට මම තහවුරු කරලා දුන්නා කියලා. තව කාටවත් තේරෙන්නේ නැත්නම් කියන්න පුළුවන්. මම හිතන්නේ මේක නොතේරෙන කෙනෙක් මේ Zoom meeting එක ඇතුලේ ඇති කියලා. Right. Okay, children, would you like to take a screenshot of this? Make a screenshot එකක් වට ඕනේද ගන්න? අවශ්‍යද? අවශ්‍ය නැද්ද? Okay, you can take a screenshot. Screenshot එකක් ගන්න හැමෝම. හරිද? Right, okay. And the last 3 sentences also. Thank you, sir. Right, okay, good. Right. Okay, children. Now I'd like to share my screen to show you the verb list that I was discussing with you until last time. අවසාන දිනේ දක්වාම අපි සාකච්ඡා කරගෙන හිටපු මේ verb list එක දැන් ඔයාලට පේනවා ඇති. මේ ක්‍රියාපද ලැයිස්තු අපිට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගැනීමේදී. විද්‍යාවට ඇටොමික් ටේබල් එක ආවර්තිතාව වගුව වගේ මැත්ස් වලට මල්ටිප්ලිකේෂන් ටේබල් එක මොකක්ද අපි කියන්නේ ගුණන වගුව චක්‍රය වගේ අපිට වැදගත් මෙන්න මේ ක්‍රියාපද ලැයිස්තුව. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කෙනෙකුට. Right. I think that we have already discussed the first few verbs from this list. මේ ලිස්ට් එකේ පළවෙනි ක්‍රියාපද ටික අපි සාකච්ඡා කරන්න ඇති. Up to which verb? කීවෙනි ක්‍රියාපදේ දක්වාද? 11. Yes. Right. I think the verb up to 11. අපි 11 වෙනි ක්‍රියාපදේ දක්වා සාකච්ඡා කරා. එහෙමනම් අනිත් ක්‍රියාපද දෙක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. පළවෙනි ක්‍රියාපදේ මම ඔයාලට කියන්නම්. පළවෙනි ක්‍රියාපද ලයිස්ට්ුවේ තියෙන්නේ මොනවද? ක්‍රියාපද තීරුවේ තියෙන්නේ මොනවද? කරන දේවල්. present tense කියන්න එපා. කරන දේවල් කියලා මතක තියාගන්න. ඉතා ලේසි. And the second column දෙවෙනි ලයිස්ට්ුවේ තියෙන්නේ මොනවද? කරපු දේවල්. කරපු දේවල්. ඒ කියන්නේ අතීත කාලේ past tense. Right. එහෙනම් තුන්වෙනි තීරුවේ තියෙන්නේ කරලා දේවල්. කරලා කියන අර ලයන්නක් ඇහෙන ක්‍රියාපද ටික. Right. Okay. Would like to pay your attention to the verb number 12. 12 වෙනි ක්‍රියාපදය fly, flew, flown. Fly. Fly කියනවා පියාඹනවා සහ ඉහළ යවනවා. පියාඹනවා සහ ඉහළ යවනවාට කියනවා.
ඔයගොල්ලෝ පොඩි කාලේ paper jets හදනවා නේද කොලයක් කඩලා දෙකට තුනකට නමලා ජෙට් එකක් හදලා උඩ යවනවා අන්න ඔයා fly කරනවා fly එතනදී ඔයා ඉගිලෙන්නේ හැබැයි ඔයා යවන ජෙට් එකේ ඉගිලෙනවා fly ඔයා උඩ යවනවා ඔයා සරුංගල් හදලා උඩ යවනවා fly කරනවා next one keep තබනවා තබා ගන්නවා කියන අදහස keep kept we will be off in 1 minute again තව මිනිත්තුවකදී off වෙයි please join again තබනවා හෝ තබා ගන්නවා keep next one sleep නිදා ගන්නවා නිින්ද යනවා ඕන එකට sleep I sleep මම නිදා ගන්නවත් I sleep මට නිින්ද යනවා කිව්වත් I sleep කාටවත් නිින්ද යන්නේ නැතිව ඇති කියලා මං හිතනවා දැන් right speak and talk yes කතා කරනවා sleep slept speak spoke spoken talk talked